ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අපි අද දවසේ ඔයාලත් එක්ක මුණ ගැහෙන්නේ අපේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂය යටතේ 13 ශ්‍රේණියේ සරල විද්‍යුත් පරිපථ එකලස් කිරීම පිළිබඳව සාකච්ඡා කරන්න. එතෙන්දී පුතේ අපි සරල විද්‍යුත් පරිපථ එකලස් කිරීම පිළිබඳව සාකච්ඡා කරන්නේ අපේ 13 වසරේ 4 වෙනි නිපුණතාවය යටතේ. එතකොට පුතේ මේ අද දවසේ අපේ ඒකකේ ආරම්භ කරන්න කලින් මම කැමතියි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න අපේ පසුගිය කොටසේදී අපි මොන වගේ දේවල්ද සාකච්ඡා කරේ කියලා පොඩි කොටසක් මතක් කරගෙනම අද දවසේ පාඩමට අපි යමු. එතකොට අපි පුතේ පසුගිය කොටසේදී බ්‍රෙඩ් බෝඩ් එකක් භාවිත කරලා සරල විද්‍යුත් පරිපථ ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කරා. ඒත් එක්කම ඔයාලට මතකයි අර විවිධ ජව සැපයුම් ආකාර යටතේ පුතේ අපේ ගෘහස්ත විදුලිය ඒත් එක්කම අපේ සූර්ය කෝෂ ඒත් එක්කම වියලි කෝෂ වගේ දේවල් පුතේ ජව සැපයුම් ආකාර විදියට අපි ගිය සතියේ සාකච්ඡා කරා. ඊට අමතරව ඔයාලට මතකයි අර අපි කිව්ව අපේ 13 වසරේ අනාගතය අපි තව ටිකක් ඉස්සරහට යද්දී සාකච්ඡා කරන්න තියෙනවා කියලා සුළං විදුලිය ඒත් එක්කම අනිකුත් පුනර්ජනනීය බලශක්ති පුර්තේ අපිට පුළුවන් ජව සැපයුම් ආකාර විදියට භාවිත කරන්න. ඒත් එක්කම ඔයාලට මතකයි අපි සැපයුම් වෝල්ටීයතාවයක් භාවිත කළා ඒකෙන් වෙනස් වෝල්ටීයතාවයක් ගන්න ගියහම ඒකෙදී අපි ප්‍රධාන වශයෙන් පරිණාමක භාවිත කළා කොහොමද අපි සැපයුම් වෝල්ටීයතාවයෙන් වෙනස් වෝල්ටීයතාවයක් ගන්න කියලා කතා කරා. එතෙන්දී අවකර පරිණාමක අධිකර පරිණාමක පිළිබඳව අපි කතා කරා. ඒත් එක්කම වෝල්ටීයතාව ස්ථායීකරණය කරන්නේ කොහොමද සෙනර් ඩයෝඩ් භාවිත කරලා කියලාත් අපි එදා දවසේ ප්‍රායෝගිකව සාකච්ඡා කරා. එතකොට අද දවසේ පුතේ දැන් ඔය වෝල්ටීයතාව ස්ථායීකාරක අපි කතා කරේ සෙනර් ඩයෝඩ් භාවිත කරලානේ. එතකොට අද දවසේ අපි කතා කරොත් ඒත් පුතේ වෝල්ටීයතාවය ස්ථායීකරණය කරනවා. හැබැයි අද දවසේ අපි වෝල්ටීයතාව ස්ථායීකරණය කරන්නේ සංග්‍රහිත පරිපථ භාවිත කළා. ඒත් එක්කම අර සැපයුම් වෝල්ටීයතාවයකින් වෙනස් වෝල්ටීයතාවයක් ගන්න අපිට තව පුළුවන් විභව බෙදුම් පරිපථ භාවිත කරන්න. එතකොට කියන පුතේ මේ වෝල්ටීයතා ස්ථායීකාරක සංග්‍රහිත පරිපථ භාවිත කළ නිර්මාණය කරද්දී අපිට මෙතෙක් දවසක් හම්බ වෙච්ච නැති අමතර උපාංගයක් පිළිබඳව කතා කරන්න වෙනවා දාරිත්‍රක පිළිබඳව. අන්න ඒක නිසා අපි දාරිත්‍රක පිළිබඳවත් අද දවසේ ප්‍රායෝගිකව එහි භාවිතයන් පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ ඔයාලා දන්න ආලෝක විමෝචක ඩයෝඩ් පිළිබඳව අපිට අද කතා කරන්න තියෙනවා. ඒත් එක්කම අපේ ඊළඟ කොටසේදී වැදගත් වෙන ට්‍රාන්සිස්ටරය සහ පිළිවයනය පිළිබඳවත් අපි අද සාකච්ඡා කරමු. එහෙමනම් පුතේ වෝල්ටීයතාව ස්ථායීකරණය කරන්න අපි ගන්නවයි කියලා කිව්වේ අද දවසේදී සංග්‍රහිත පරිපථ. එතකොට දැන් තිරේ ඔයාලට පේනවා ඔය විවිධ වෝල්ටීයතා අපිට අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්න සංග්‍රහිත පරිපථ විවිධ ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. ඒතෙන්දි පුතේ ධන වෝල්ටීයතාවයක් ගන්න නම් 78 කාණ්ඩේ සංග්‍රහිත පරිපථ. එතකොට අපිට අවශ්‍ය කරන්නේ ඍණ වෝල්ටීයතාවයක් නම් අපිට පුළුවන් 79 කාණ්ඩේ සංග්‍රහිත පරිපථ භාවිත කරන්න. හැබැයි ඔය 78 සහ 79 කියන දෙකේම පුතේ අපිට එන්නේ ස්ථිර වෝල්ටීයතා අගයක්. අන්න ඒක නිසා අපිට අවශ්‍ය නම් යම්කිසි විදියකට ওই වෝල්ටීයතාව යම් අගයකට වෙනස් කරගන්න අන්න අපි එතෙන්දී LM 317 වගේ සංග්‍රහිත පරිපථ නිර්මාණය කරනවා. අපි පුතේ මේ දැන් ඔය තිරේ තියෙන ප්‍රමාණත් එක්ක ගත්තොත් ඔයාලට යම්කිසි වැටහීමක් ගන්න බැහැනේ සංග්‍රහිත පරිපථයක් මොන වගේද කියලා. ඒක නිසා අපි ඇත්තම සංග්‍රහිත පරිපථයක් මෙන්න මේ විදියට බලලා ඉමු. එතකොට ඔයාලට පේනවා මේකේ පුතේ කළු පාට කොටසක් තියෙනවා. ඒත් එක්කම අග්‍ර තුනක් තියෙනවා. මෙන්න මේ කළු පාටින් තියෙන කොටසේ තමයි ඒ සංග්‍රහිත පරිපථයේ පුතේ 78ද 79ද
එහෙමත් නැත්නම් LM 317ද අන්නේ විදියට සඳහන් කරලා තියෙන්නේ. එතකොට දැන් අපි ගත්තොත් පුතේ ඒක ගොඩක් අර ප්‍රමාණයෙන් කුඩා වෙන විදියට තමයි සටහන් කරලා තියෙන්නේ. ඒක නිසා සැලකිලිමත් අපි මේ දේවල් කියව ගන්න ඕනේ. එතකොට අපි ඔය කියන 78, 79 සහ LM 317 පිළිබඳව සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. ඔයාලට පේනවා පොඩි වගුවක්. ඒකේ පුතේ උඩින්ම තියෙන මාතෘකාව 78 කාණ්ඩයේ වෝල්ටීයතා ස්ථායීකාරක සංග්‍රහිත පරිපථ. එතකොට ඔයාලට පළවෙනි තීරුවේ ඔය සංග්‍රහිත පරිපථ අංකය යටතේ පේනව නේද 78.5, 78.8, 78.9. එතකොට පුතේ ඔය තුනේම 78 කියන එක පොදුයි. දෙවනියට තියෙන ඉලක්කම් දෙක 0.5, 0.8, 0.9 කියන්නේ පුතේ අපිට ගන්න පුළුවන් ප්‍රතිදාන වෝල්ටීයතාව. එතකොට ඔය 78 කාණ්ඩේ සංග්‍රහිත පරිපථයකින් අපිට හම්බ වෙන්නේ ධන වෝල්ටීයතාවයක්. එතකොට අපි 78.5 කියන සංග්‍රහිත පරිපථය ගත්තොත් පුතේ 78 කාණ්ඩේ 0.5 කියන්නේ ධන වෝල්ටීයතා 5ක් නැත්නම් ධන 5 වෝල්ටීයතාවයක් ගන්න පුළුවන් සංග්‍රහිත පරිපථයක්. එතකොට තුන්වෙනි තීරුවේ අපි චුට්ටක් බලමු. ඔයිත් එක්කම බලන පුතේ එතන අපි ධන 5ක වෝල්ටීයතාවයක් ගන්න නම් අපි දෙන්න ඕන නේද අවම වශයෙන් ධන 7.3ක වෝල්ටීයතාවයක්. එතකොට ඒ විදිහටම තමයි පහළ තියෙන අනිත් අපේ තීරු කියව ගත්තත් ඔයාලා බලන්න අපි දෙවෙනි තීරුව 78.8 යටතේ අපිට දැන් තේරෙනවා 0.8 කියන්නේ අපිට ප්‍රතිදාන වෝල්ටීයතාව විදිහට ගන්න පුළුවන් ධන 8ක්. එතකොට එහෙම ගන්න නම් තුන්වෙනි තීරුවේ තියෙනවා අපි අවම වශයෙන් ධන 10.5ක වෝල්ටීයතාවයක්වත් ලබා දිය යුතුයි. හරි. එහෙමනම් මේ තියෙන්නේ 78.5 සංග්‍රහිත පරිපථයක් ඔයාලට තිරේ පේන්න තියෙනවා. එතකොට ඒත් එක්කම ඔය කියන 78.5 සංග්‍රහිත පරිපථේ භාවිත කරලා දැන් අපි දන්නවා ධන 5ක වෝල්ටීයතාවයක් තමයි පුතේ අපිට ගන්න පුළුවන්. එතකොට අපි මේක දැන් ප්‍රායෝගිකව නිර්මාණය කරන්න ගියොත් ඔයාලට පොඩි ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. මොකද අපිට අද දවස වෙනකන් හම්බ වෙච්ච නැති පරිපථ සංකේත දෙකක් ඔය දැන් දැකපු අපේ පරිපථේ ඔයාලට දකින්න ලැබුණා. එතකොට දැන් මේ කියන 78 කාණ්ඩේ පරිපථේ අපි සංග්‍රහිත පරිපථයක් විදිහට නිර්මාණය කරන්න කලින් අර ඔයාලා දකින මෙන්න ඔය කියන පුතේ මේ දක්වා දැකපු නැති අර සංකේතය පිළිබඳව සාකච්ඡා කරලා අපි මේ තිරයේ දැක්වෙන පරිපථේ ප්‍රායෝගිකව නිර්මාණය කරමු. එතකොට එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ අර මේ දක්වා ඔයාලා දැකපු නැති උපාංග කොටස. දැන් පොඩ්ඩකට කලින් දැකපු තේ මේ කියන 78.5. එතකොට අර පරිපථ සටහනේ අපි දැක්ක නැති කොටස විදියට තිබුණේ මෙන්න මේ කියන සිලින්ඩරාකාර හැඩති අග්‍ර දෙකකින් සම්බන්ධ වෙලා තියෙන උපාංගය. එතකොට මේ උපාංගයට අපි කියනවා දාරිත්‍රකයක් කියලා. එතකොට අපි මේ දැන් දාරිත්‍රකයකට ආවේ පුතේ මේ අර සංග්‍රහිත පරිපථේ නිර්මාණය කරන්න නම් අපිට දාරිත්‍රකය ගැන දැනගෙන ඉන්න ඕන නිසා. එතකොට දාරිත්‍රකයකින් කරන්නේ ආරෝපණ తాවකාලිකව ගබඩා කරගන්න එක. එතකොට දාරිත්‍රකයක తాවකාලිකව ආරෝපණ ගබඩා කරද්දී අපි ඒක මනිනවා ෆැරඩ් වලින්. එතකොට ඒකෙදි දැන් ෆැරඩ් වලට වැඩිය කුඩා ප්‍රමාණ තියෙන මයික්‍රෝ ෆැරඩ්, නැනෝ ෆැරඩ්, පිකෝ ෆැරඩ් වගේ ඒකක වලින් අපිට පුළුවන් දාරිත්‍රකයක ආරෝපණය පිළිබඳව මැනීම් කරන්න. එතකොට මේ මගේ අතේ දැන් තියෙනවා පොඩි දාරිත්‍රකයක් තියෙනවා. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මගේ අතත් එක්ක සැලකුවාම දාරිත්‍රකයක් කියන්නේ පුතේ පොඩි උපාංගයක්. එතකොට මගේ අතේ තිබුණේ දාරිත්‍රකවලත් එක ආකාරයක් විතරයි. දැන්
මේ තිරේ තියෙන විදියට දැක්කොත් මෙන්න මෙතන තියෙන පුතේ මේ දැන් ඔය රවුම් පෙත්තක් විදියට. දැන් මෙතන පරිප්පු ඇටයක් වගේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන උඩ තියෙන සිලින්ඩර් ආකාර හැඩේවා. ඊට අමතරව එහෙම කිසිම හැඩයක් නැති විදිහේ කොටසකුත් මේතන බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දාරිත්‍රක පුතේ විවිධාකාර තියෙනවා. ඒ විවිධ ආකාර යටතේ දැන් ඔය රූපෙට පහලින් තියෙනව නේද සංකේත හතරක්. ඔය සංකේත හතරේ පුතේ පළවෙනිම සංකේත දෙක ගත්තොත් අපි සාමාන්‍යයෙන් අර පරිප්පු ඇටයක් විදියට බලන්න තියෙන දාරිත්‍රක ඒ වගේ පුතේ ධන සහ ඍණ කියලා අපි අග්‍ර පිළිබඳව කිසිම සැලකිල්ලක් දක්වන්න අවශ්‍ය නැති උපාංගයක්. අන්න ඒ වගේ නිර්ද්‍රව දාරිත්‍රකවල පරිපත සංකේත එතකොට තියෙන්නේ ඔය පළවෙනි සහ දෙවනි පරිපත සටහනේ තියෙන සංකේත. තුන්වෙනි එකේ පුතේ ඔයාලට පේනවා ධන කියලා සටහනක් දාලා තියෙනවා. අන්නේ ධන කියලා දාලා තියෙන්නේ අර දැන් පොඩ්ඩකට කලින් මම අතේ තියාගෙන ඔයාලට පෙන්නපු සිලින්ඩර් ආකාර හැඩති ඒත් එක්කම ධන සහ ඍණ කියලා අපි සැලකිය යුතු දාරිත්‍රක. හතරවෙනි කොටසේ ඔයාලට මතකයි අර විචල්්‍ය ප්‍රතිරෝධකවලත් පුතේ ඊතලයක් දාලා නේද අපි විචල්්‍ය ප්‍රතිරෝධකයේ සංකේතවත් කරේ. එහෙනම් මෙතනත් පුතේ ওই ඊතලයක් දාලා තියෙන්නේ දාරිත්‍රකවලත් තියෙනවා අපිට අගේ අඩු වැඩි කරලා වෙනස් කරන්න පුළුවන් විචල්්‍ය දාරිත්‍රක. අන්න එහෙම එකක පරිපත සංකේතය තමයි හතරවෙනි පරිපත සංකේතයෙන් අපිට බලන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙමනම් අපි පුතේ දැන් මේ කියන දාරිත්‍රකත් එක්ක පරිපතේ නිර්මාණය කළා. ඊට පස්සේ අපේ ඊළඟ කොටසට සාකච්ඡාව අරගෙන යමු. පුතේ සරල පරිපත දෙකක් ඔයාලට පේන්න තියෙනවා. එතකොට අපි අර මුලින්ම නිර්මාණය කරපු LED බල්බ් එකයි LED බල්බ් එක පිලිස්සෙන එකෙන් ආරක්ෂා කරගන්න ප්‍රතිරෝධක දෙකයි එකම පරිපතේ තමයි පුතේ මේ විදියට තියෙන්නේ. එතකොට දැන් පොඩි වෙනසකටත් එක්ක ඔයාලා දන්න මෙන්න මේ දාරිත්‍රකයක් මම මේ දෙන්නගේ පුතේ එක්කෙනෙක් එක්ක සම්බන්ධ කරනවා. හරිද? එතකොට මේ පරිපතේ අපි දාරිත්‍රකයක් සම්බන්ධ කරා. මෙයාට එහෙම දාරිත්‍රකයක් සම්බන්ධ කරේ නැහැ. අපි කතා කරන්නේ දාරිත්‍රකයක වැදගත්කම. දැන් අපි මේ විදියට 9 වෝල්ට් බැටරියකින් මෙයාට ධාරාවක් දුන්නොත් බල්බ් එක පත්තු වෙනවා. මම විසන්ධි කරොත් එක සැරේටම නිවෙනවනේ පුතේ. හොඳට බලන්න. දැන් දාරිත්‍රකයක වැදගත්කම අපි ධාරාවක් ලබා දෙනකොට එයා ආරෝපණය වෙනවා. අපි විසන්ධි කරොත් එයා පුතේ අර ගබඩා කරගනිපු එයාගේ ධාරාවේ කොටසෙන් නැත ආරෝපණ වලින් මේ බල්බ් එක යම් කිසි කාලයක් දැල්වල තියන් ඉන්නවා. දැන් අර කලින් වගේ නෙමෙයි පුතේ හොඳට බලන්න. අන්න මම විසන්ධි කරපු ගමන් දැල් වෙන එක අර එක සැරේටම නෙවෙයි ක්‍රමයෙන් තමයි අඩු වෙන්නේ. හේතුව තමයි මේ වෙලාවේදී දාරිත්‍රකේ ආරෝපණ ගැන්විච්ච ආරෝපණ වලින් අන්න යම් කිසි වෙලාවක් මේ LED බල්බ් එක දැල්ුණා. හොඳට බලන්න. මෙයා ටක් ගාලා නිවෙනවා. නමුත් මෙයා හිමිහිට තමයි නිවෙන්නේ. හරි පුතේ අපි කතා කරපු 78 කාණ්ඩේ සංග්‍රහිත පරිපතයක් භාවිත කළා අපි ධන පහක වෝල්ටීයතාවයක් ඉවතට ගන්නෙ කොහොමද කියලා සාකච්ඡා කරපු එකේ තිබිච්ච පරිපතේම තමයි මම මේ ඇඳලා තියෙන්නේ. අපි මේ විදියට මේ බ්‍රෙඩ් බෝඩ් එකෙත් අපේ පරිපතේ නිර්මාණය කරලා ඊට පස්සේ අපි ප්‍රායෝගිකව අපේ මල්ටිමීටරයක් භාවිතයෙන් මේ ධන පහක වෝල්ටීයතාවයක් ඇත්තටම ගන්න පුළුවන්ද කියලා අපි සාකච්ඡා කරමු. එතකොට 78.5 මෙන්න මේ කියන හරිනේ මේ කියන අපේ සංග්‍රහිත පරිපතේ මම මෙන්න මේ විදියට මගේ බ්‍රෙඩ් බෝඩ් එකට සම්බන්ධ කරා. එතකොට මේ සංග්‍රහිත පරිපතේ පුතේ පාද 3 1 2 3 කියලා මේ පාද 3 නම් කරලා තියෙනවා. එතකොට මේ පරිපත සටහනේ 78.5 අපේ උපාංගයේ
එක කියන පාදය හරහා 0.33 මයික්‍රෝෆැරඩ් වෙන ධාරිත්‍රකයක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මගේ අතේ මේ තියෙන්නේ 0.33 මයික්‍රෝෆැරඩ් වෙන ධාරිත්‍රකය. එතකොට මේ ධාරිත්‍රකේ ඔයාලට පේන ධන අග්‍රය සම්බන්ධ වෙන්න ඕන අංක 1 කියන පාදය පැත්තට, ඍණ අග්‍රය අපේ පරිපතේ ඍණ අග්‍රය පැත්තට තමයි සම්බන්ධ වෙන්න ඕන. අපි ඒ විදියට අංක 1 කියන පාදයට මුලින්ම ධන අග්‍රය සම්බන්ධ කරා. ඒත් එක්කම පුතේ ජම්පර් වයර් භාවිතා කරලා මේක සංකීර්ණ කරන්න ඕනේ නැති නිසා මම කෙලින්ම ඍණ අග්‍රයට සම්බන්ධ කරා. එතකොට මේ 1 කියන පාදය හරහා තියෙන 0.33 වෙච්ච අපේ ධාරිත්‍රකයේ සම්බන්ධ කරලා තියෙන්නේ. දෙවනි පාදේ ඍණ අග්‍රයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. කිසිම උපාංගයක් නැහැ. ඒක නිසා ඒක සම්බන්ධ කරන මම ගන්නවා මේ වගේ ජම්පර් වයර් එකක්. එතකොට අපේ සංග්‍රහිත පරිපතේ දෙවනි අග්‍රයත් එක්ක සම්බන්ධ කරා. ජම්පර් වයර් එකේ ඉතුරු අග්‍රය ඍණ අග්‍රයත් එක්ක සම්බන්ධ කරා. දැන් පළවෙනි අග්‍ර සම්බන්ධතාවය හරි, දෙවනි අග්‍ර සම්බන්ධතාවය හරි. අපේ තුන්වෙනි පාදේ හරහා තවත් 0.33 වෙච්ච මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයක්, එයාගේ ධන අග්‍රේ අපේ 3 පාදය පැත්තේ, ඍණ අග්‍රේ ඍණ සම්බන්ධකය පැත්තේ. එතකොට මෙයාගේ පුතේ දිග වැඩි පැත්ත අපි ධන විදියට ගත්තා, දිග අඩු පැත්ත ඍණ විදියට සැලකුවා. අපි ධන පැත්ත තුන්වෙනි පාදෙටත් ඍණ අග්‍රය අපේ ඍණ සම්බන්ධකයටත් මේ විදිහට සම්බන්ධ කරා. එතකොට මේ පරිපතේ මෙන්න මේ කොටස අපි බ්‍රෙඩ් බෝඩ් එක මත නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් එක්කම පුතේ එක සම්බන්ධකය හරහා නේද ධන අග්‍රයට අපි බල සැපයුම සපයන්නේ. අපි ඒක නිසාම මේ අංක 1 හරහා ජම්පර් වයරයක් භාවිත කළා ධන අග්‍රයට මේ විදියට ලබා දුන්නා. එතකොට 3 පාදය හරහා තමයි අපේ ප්‍රතිදානේ ධන 5 ලබා ගන්නේ. අන්න ඒකට අවශ්‍ය වෙන නිසා මම 3 අග්‍රය හරහා නැත්නම් 3 පාදය හරහා මේ විදියට වයර් එකක් එළියට ගත්තා. එතකොට ඒකට තමයි මම අපේ එළියට ගන්න කොටස මැනීම සඳහා උපාංග සම්බන්ධ කරන්නේ. අනිත් ඍණ කොටසටත් මේ විදියට ජම්පර් වයරයක් සම්බන්ධ කරා. දැන් මම 9 වෝල්ට් බැටරියක් භාවිත කරලා මේකට බල සැපයුමක් ලබා දෙනවා. එතකොට පුතේ ධනාග්‍රයට මේ විදියට සම්බන්ධ කරා. ඍණාග්‍රයටත් මේ විදියටම අපි සම්බන්ධතාවක් ලබා දුන්නා. දැන් අපිට පුළුවන් මෙන්න මේ හරහා මල්ටිමීටරය භාවිත කරලා පුතේ ඇත්තටම ධන 5ක වෝල්ටීයතාවයක් ඉවතට එනවාද කියලා. මොකද අපි දීලා තියෙන්නේ වෝල්ට් 9ක බලයක්. එතකොට මේ පරිපතේ විදියට නම් මෙතනින් එළියට එන්න ඕන වෝල්ට් 5ක අගයක්. අපි බලමු රොටරි ස්විචය DC වෝල්ට් 20 ආසන්නයට අපි විශ්වාසන්නයට අපි ගෙන්නවගෙන පරිපතේ ධන සැපයුමට අපි වෝල්ට් මීටරේ ධන සැපයුමත්
ඍණ පැත්තට වෝල්ට් මීටරයේ ඍණ පැත්තක් දුන්නහම ඔයාලට පේනවා මල්ටිමීටරයේ පුතේ 4.9යට. ඒ කියන්නේ ආසන්නව 5යි වෝල්ට් අගයක් එළියට ඇවිල්ලා. අපි දුන්නේ වෝල්ට් 9ක බල සැපයුමක්. අපිට එළියට ගන්න පුළුවන් වුණා ධන 4.9ට කියන්නේ පුතේ ධන 5ක වෝල්ට් අගයක්. එතකොට අපි මේ වගේ බල සැපයුමකින් බලය දෙනව නම් මෙතෙන්ට වෝල්ට් 5ක යම්කිසි උපාංගයක් සවි කළා භාවිත කරන්න පුළුවන්. ඔයාලට තිරේ දැන් බලන්න පුළුවන් 79 කාණ්ඩේ වෝල්ටීයතා ස්ථායී කාරක. දැන් අපි කලින් අර පරිපතේකුත් නිර්මාණය කළ ප්‍රායෝගිකවත් බැලුවේ 78නේ. එතකොට ඔය 78 79 වෙනස තියෙන පුතේ 79 ඒත් ඔයාලට දැන් හොඳටම හුරුයි පළවෙනි තීරුවේ තියෙන තුනේම පුතේ 79 මුලට තියෙනවා. ඒත් එක්කම 3 සහ 4ට තියෙන ඉලක්කම් දෙකෙන් තමයි ප්‍රතිදාන වෝල්ටීයතාව අපිට ගන්න වෙන්නේ. එතකොට 79.5 කියන්නේ පුතේ 79 කාණ්ඩේ 0.5 කියන්නේ අපිට ප්‍රතිදාන වෝල්ටීයතාවය 5යි. හැබැයි 79 කාණ්ඩෙන් එන්නේ පුතේ ඍණ වෝල්ටීයතාවයක්. එතකොට තුන්වෙනි තීරුවේ තියෙනවා අපි දෙන්න ඕන වෝල්ටීයතා අගය 7.3ක් වගේ දුන්නොත් තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ ඍණ 5ක වෝල්ටීයතා අගය. ඒත් එක්කම අපි මේ පරිපතයක් නිර්මාණය කරලා ඍණ වෝල්ටීයතාවයක් කොහොමද ගන්න කියලා ප්‍රායෝගිකව අපි පරීක්ෂණයක් කරමු පුතේ. ඊට පස්සේ දැන් අපි අර 78 වගේම 79 නුත් ඍණ වෝල්ටීයතාවයක් ගන්න පුළුවන් විදිය පිළිබඳව කතා කරමු. පුතේ මේ අපි සාකච්ඡා කරා 79යි කියන කාණ්ඩේ යටතේ අපි සංග්‍රහිත පරිපතයක් භාවිත කරොත් මෙන්න මේ තියෙන 79 කාණ්ඩේ සංග්‍රහිත පරිපතයක් ඒකෙන් අපිට පුළුවන් කියලා ඍණ වෝල්ටීයතාවයක් ඉවතට ගන්න. එතකොට දැන් මෙන්න මෙතන මේ 79.5 නම් 79 කියන එක ඍණ නම් පුතේ 0.5යි කියන්නේ අපි සපයන වෝල්ටීයතාවයෙන් ඍණ 5ක වෝල්ටීයතාවයක් තමයි ඉවතට ගන්න පුළුවන්. අපි මෙන්න මේ කියන සංග්‍රහිත පරිපතේ 1 2 3 කියන අග්‍රත් එක්ක අපේ බ්‍රෙඩ් බෝඩ් එකට සම්බන්ධ කරමු. ඊට පස්සේ අපි අර කලින් විදියටම බලමු. අංක 1 කියන අග්‍රය ධන අග්‍රයත් එක්ක සම්බන්ධ කළා. අංක 1 කියන අග්‍රය ධන අග්‍රයත් එක්ක සම්බන්ධ කළා. එහෙනම් අපි ජම්පර් වයරයක් භාවිත කළා. අංක 1 කියන අග්‍රගාවෙන් ඒක සම්බන්ධ කළා. ඒක ධන අග්‍රයත් එක්ක සම්බන්ධ කරා. ඊට පස්සේ 2 පාදය ගාවට ගියොත් එයාගේ හරහා තමයි පුතේ සම්බන්ධ කරලා තියෙන්නේ 2.2 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයක්. එතකොට මෙන්න මෙයා 2.2 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයක්. එතකොට ඔයාලට පේනවා ඍණ අග්‍රය තමයි අපේ අංක 2 අග්‍රය සමග සම්බන්ධ කරන්නේ. ධන අග්‍රය සම්බන්ධ කරන්නේ ධන අග්‍රයත් එක්ක. අපි මේ විදියට අංක 2 සමග සම්බන්ධ කරා ඍණ අග්‍රය, ධන අග්‍රයත් සමග සම්බන්ධ කරා අපේ ධාරිත්‍රකයේ ධන අග්‍රය. හරි. ඊට පස්සේ පුතේ තුන්වෙනි පාදය. එයා හරහා 1 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයක් මේ තියෙන 1 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයක් ඍණ අග්‍රය අපේ 3 පාදය පැත්තේ ධන අග්‍රය ධන සම්බන්ධකයත් එක්ක තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙනම් මම ධන අග්‍රය පැත්තට සම්බන්ධ කරා. ඊට පස්සේ තුන්වෙනි පාදයේ සම්බන්ධ කොටසත් එක්ක මේ විදියට ධාරිත්‍රකයේ ඍණාග්‍රය සම්බන්ධ කරා. ඒත් එක්කම පුතේ ඔයාලට පේනවා දැන්
අංක 2 පාදය හරහා ආපු කොටසින් තමයි පුතේ 2.2 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකය සම්බන්ධ කරේ. එතකොට එයා හරහාම තමයි අපි මේ කියන ඍණ සම්බන්ධකයටත් සම්බන්ධකයක් ලබා දෙන්නේ. මම අපේ 2 පාදයට එක්ක සම්බන්ධ කළා. ඒ හරහා තමයි ඍණ පැත්තට සම්බන්ධතාව ලබා දුන්නා. එතකොට අපිට පුළුවන් අපේ බල සැපයුම මේ විදියට ලබා දෙන්න. ඒක අපි දෙන්නේ පුතේ 9 වෝල්ට් බැටරියක් භාවිත කරලා. මේ විදියට 9 වෝල්ට් බැටරියක් භාවිත කරලා. එතකොට මේ ධන පැත්ත මගෙන් අපිට පුළුවන් අපි ඉවතට ගන්න වෝල්ටීයතාවය මේ විදියට භාවිත කරලා එළියට ගන්න. ඒත් එක්කම ඍණ තුන්වෙනි පාදය සමග සම්බන්ධ කරලා තමයි පුතේ අපි ඍණ පැත්තෙන් අපේ අවුට්පුට් වෝල්ට් එක ගන්නෙ. දැන් මේ දෙන්නට අපි මල්ටිමීටරේ හරහා පුතේ පරීක්ෂා කරොත් අපිට තිරය මත එන්න ඕන ඍණ වෝල්ටීයතාවයක්. එතකොට 79.5 කියන්නේ ඍණ 5කට ආසන්න වෝල්ට් අගයක්. අපි ඒක පරීක්ෂා කරලා බලමු. මම මේ විදියට අපේ මල්ටිමීටරයට සම්බන්ධ කරාම ඔයාලට පේනවා තිරය මත ඍණ 4.95ක ආසන්න අගයක්. එතකොට පුතේ ආසන්නව ගත්තොත් ඍණ 5ක වෝල්ට් අගයක් තමයි අපිට ඉවතට හම්බ වෙලා තියෙන්නේ. හරි. එහෙමනම් අපිට දැන් බලන්න පුළුවන් ඔය LM 317 වෝල්ටීයතා ස්ථායීකාරක සංග්‍රහිත පරිපථයක්. දැන් මීට කලින් කතා කරේ 78 සහ 79. ඒ දෙන්නගේ 78 ධන වෝල්ටීයතා 79 ඍණ වෝල්ටීයතා. ඔය LM 317 තියෙන වැදගත්කම තමයි අපිට අවශ්‍ය කරන වෝල්ටීයතාව අපේ අවශ්‍යතාවය අනුව පුතේ වෙනස් කරගන්න පුළුවන්. එතකොට දැන් මේ ඔයාලා තිරය මත දකින පරිපතේ අපි බ්‍රෙඩ් බෝඩ් එකක් භාවිත කළා අපි ඇත්තටම ප්‍රායෝගිකව නිර්මාණය කරොත් අපේ අවශ්‍යතාවය පරිදි අපිට පුළුවන් වෝල්ටීයතාව වෙනස් කර අපේ උපාංගවලට භාවිත කරන්න. පුතේ අපි සාකච්ඡා කරා නේද LM 317 කියන සංග්‍රහිත පරිපථය භාවිත කරොත් අපිට පුළුවන් කියලා අපිට අවශ්‍ය පරිදි වෙනස් වූ වෝල්ටීයතාවයන් ඉවතට ගන්න. එතකොට මේ තියෙන්නේ ඇත්තටම අපිට භාවිත කරන්න තියෙන LM 317 වර්ගයේ සංග්‍රහිත පරිපථයක්. එතකොට මෙන්න මේ කොටසේ තමයි පුතේ මේ ඊටාම කුඩාවට තමයි නම් කරලා තියෙන්නේ. එතකොට ඒකත් අර විදියටම පුතේ අග්‍ර 3යි. එතකොට 1 2 3 අපි මුලින්ම අපේ LM 317 සංග්‍රහිත පරිපථේ බ්‍රෙඩ් බෝඩ් එකත් එක්ක සම්බන්ධ කරා. එතකොට මේ ඉතුරු උපාංගත් සම්බන්ධ කළ පුතේ මේ හරහා අපි අපේ වෝල්ටීයතාවයක් අපි අවශ්‍ය පරිදි දුන්නොත් අපිට ඉවතට ගන්න පුළුවන් මේ හරහා අපිට වෙනස් විදියට වෙනස් කරපු වෝල්ටීයතාවය. එතකොට අපේ පළවෙනි සහ දෙවැනි පාදය අතරට 240 ඕම් ප්‍රතිරෝධකයක් සම්බන්ධ කළා. පළවෙනි පාදයයි දෙවැනි පාදයයි අතරට 240 ඕම් ප්‍රතිරෝධකයක් සම්බන්ධ කළා. එතකොට මම මේ වෙලාවේ දැන් ඔයාලා වර්ණවලලු වලින් අගය කියව ගන්න දන්න නිසා මේ වෙලාවේ මට ප්‍රායෝගිකව හොයාගන්න පුළුවන් උනේ පුතේ 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකයක්. මම මේ 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකේ සම්බන්ධ කරන්නම්. මම 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකේ සම්බන්ධ කරන්නම් 1 සහ 2 පාදය අතරට. හරි පුතේ.
මේ ප්‍රතිරෝධකය අපි දැන් පරිපතේට සම්බන්ධ කළා. ඊට පස්සේ ඔයාලට පේන පුතේ පළවෙනි පාදයට එක්ක සම්බන්ධ කරලා තියෙනවා විචල්්‍ය ප්‍රතිරෝධකයක්. හරිනේ මේ තියෙන විචල්්‍ය ප්‍රතිරෝධකයක්. එතකොට මම මේ විචල්්‍ය ප්‍රතිරෝධකේ සම්බන්ධ කරන්න ඕන මේ පළවෙනි පාදය සහ ඍණ අග්‍රය අතරට. මේ ඍණ අග්‍රයයි පළවෙනි පාදයටයි සම්බන්ධ කරන්න ඕන මේ විචල්්‍ය ප්‍රතිරෝධකය. මම දැන් මේක පුතේ ටිකක් අර ප්‍රමාණයෙන් විශාල උපාංගයක්නේ. ඒක නිසා මම මේක වෙනම තැනක අපේ බ්‍රෙඩ් බෝඩ් එකේ සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ ඒක මට පුළුවන් ජම්පර් වයර් භාවිත කරලා අපේ මේ කියන විචල්්‍ය ප්‍රතිරෝධකේ පළවෙනි අග්‍රයත් එක්ක අපේ මේ කියන සංග්‍රහිත පරිපතේ පළවෙනි අග්‍රය පුතේ සංග්‍රහිත පරිපතේ පළවෙනි අග්‍රය ජම්පර් වයරයකින් මගින් සම්බන්ධ කරගත්තා මේ සම්බන්ධකය. ඊට පස්සේ අපේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ දෙවනි පාදයට එක්ක මම ඍණ අග්‍රය සම්බන්ධ කරනවා. එතකොට අපේ පරිපතේ මෙම කොටස පුතේ සම්පූර්ණයි. ඊට පස්සේ අපි සම්බන්ධ කරගන්න ඕන දෙවනි පාදයට එක්ක 10යි මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයක්. මෙන්න මේ තියෙන පුතේ අපි ගනිපු 10යි මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයක්. එතකොට ඒකේ ධන අග්‍රය අපේ සංග්‍රහිත පරිපතේ දෙවනි පාදය පැත්තටත් ඍණ අග්‍රය පරිපතේ ඍණ පැත්තටත් අපි ලබා දෙන්න ඕන. ධන අග්‍රය සංග්‍රහිත පරිපතේ දෙවනි පාදයට මම සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඍණ අග්‍රය ඍණ පාදයට සම්බන්ධ කරනවා. හරි. මේ සම්බන්ධකතාවත් දැන් හරි. එතකොට තුන්වෙනි පාදයට එක්ක තමයි 0.1 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකය. මේක ධන අග්‍රය තුන්වෙනි පාදයේ පැත්තටත් ඍණ අග්‍රය ඍණ පාදයේ පැත්තටත් අපි සම්බන්ධ කරනවා. දැන් පුතේ අපේ පරිපතේ අපි නිර්මාණය කරලා එතකොට අපිට මේ ඍණ පැත්තට අපේ බල සැපයුමේ ඍණ අග්‍රය ලබා දෙන්න පුළුවන්. එතකොට ධන සැපයුම අපි ලබා දෙන්න ඕන මේ තුන්වෙනි පාදයට එක්ක කියලා ඔයාලට පේනවා. මම එතකොට තුන්වෙනි පාදයට එක්ක පුතේ ජම්පර් වයරයක් භාවිත කළා. ජම්පර් වයරයක් භාවිත කළා ධන අග්‍රයට මේ විදියට සම්බන්ධ කරා. එතකොට මේ කියන විදියට පුතේ අපිට සැපයුම් වෝල්ටීයතාව 9 වෝල්ට් බැටරියක් භාවිත කළා. මම මේ පැත්තට අපේ බ්‍රෙඩ් බෝඩ් එකේ ධන සැපයුම ලබා දෙනවා. මේ පැත්තට ඍණ සැපයුම ලබා දෙනවා. දැන් එතකොට අපි පුතේ මේ ඉවතට ගන්න වෝල්ටීයතාවය දෙවනි පාදය හරහා තමයි ඉවතට ගන්නේ 1 වෝල්ටීයතා අග්‍රයක්. අපි දෙවනි පාදයට සම්බන්ධ කරනවා මේ විදියට ජම්පර් වයරයක්. ඒත් එක්කම ඍණ අග්‍රයට මම සම්බන්ධ කරගන්නවා තවත් ජම්පර් වයරයක්. දැන් මේ දෙන්න හරහා පුළුවන් අපිට අවශ්‍ය පරිදි වෝල්ටීයතාවයන් ඉවතට ගන්න. දැන් මේ පරිපතේ පුතේ නිර්මාණය කළා අපි මේ කියන අග්‍ර දෙකට අපි ඩිජිටල් මල්ටිමීටරේ හරහා මම මෙන්න මේ ඍණ අග්‍රයට මේ විදියට සම්බන්ධතාව ලබා දුන්නා. ඒත් එක්කම අපේ සැපයුමේ ධන අග්‍රය දෙවනි පාදයට සම්බන්ධ කරපු ජම්පර් වයරේ මේ කෙළවරත් එක්ක ලබා දුන්නා. දැන් පුතේ
දැන් තිරය මත ඔයාලට පේනවා වෝල්ටීයතාවය 4.81යි. දැන් පරිපථය නිර්මාණය කරන්න කලින් අපි සාකච්ඡා කරා මේක මේ වෝල්ටීයතාවය වෙනස් කරලා ගන්න පුළුවන් කියලා. දැන් මෙන්න මේ තියෙන විචල්‍ය ප්‍රතිරෝධකගේ තියෙනෝනේ. අන්න ඒක පුතේ මම හිමිහිට ප්‍රතිරෝධකගේ වෙනස් කරනවා. ඒ වෙලාවට ඔයාලා හොඳට තිරය මත බලන්න. මට පුළුවන් මේ විදියට පුතේ අපේ විචල්‍ය ප්‍රතිරෝධකගේ වෙනස් කරන්න. ඔයාලට තිරය මත පේන දැන් මේ වෙලාවේ ආසන්නව 2.9යි. මම ප්‍රතිරෝධකගේ වෙනස් කරනවා. අන දැන් 6.9ක වෝල්ටීයතාවයකට ඇවිල්ලා අන්නේ විදියට පුතේ පාඨාංක වෙනස් කරලා අපිට ඉවතට ගන්න පුළුවන්. හරි. එහෙමනම් පුතේ අපේ සැපයුම් වෝල්ටීයතාවයකින් වෝල්ටීයතාව වෙනස් කරන්න ගන්න පුළුවන් අපේ අවසාන කෙනා පිළිබඳව තමයි දැන් කතා කරන්නේ. ඒ තමයි විභව බෙදුම් පරිපථය. එතකොට මේ කියන පරිපථයේ පුතේ අපි Vin කියලා අර වියලි කෝෂයකින් ධාරාවක් සපයද්දී ඔයාලට පේනවා R1 සහ R2 කියලා ප්‍රතිරෝධ දෙකක් හරහා තමයි ධාරාව ගලාගෙන යන්නේ. ඒකෙත් පුතේ R2 කියන ප්‍රතිරෝධය හරහා ඔයාලට පේනෝ නේද Vout කියලා යම්කිසි අපේ කාර්යයක් කරගන්න වෝල්ටීයතාවයක් අපි එළියට අරන් තියෙනවා. එතකොට Vout කියන එක පුතේ R2 ගාවින් තමයි අපි අරන් තියෙන්නේ. දැන් Vin කියන්නේ අර සැපයුම් මුළු වෝල්ටීයතාව R1 සහ R2 හරහා ගමන් කරන මුළු වෝල්ටීයතා අගය. එතකොට මේ වගේ එකක් අපිට පුළුවන් පුතේ මේ ප්‍රායෝගිකව නිර්මාණය කරලා භාවිත කරන්නත් පුළුවන්. ඒත් එක්කම දැන් ඔයාලගේ විභාගය අරමුණු කරගෙන තියෙනවනේ. අන්න එතකොට දැන් ඔය කියන පරිපථයටම පුතේ මම දීලා තියෙන අගයන් ටිකක්. හරිද? ඒ අගයන් ටිකේ බලන්න Vin කියලා තිබිච්ච තැන තියෙන 9යි වෝල්ට්. R1ට දීලා තියෙන මම 20යි කිලෝ ඕම්. R2ට දීලා තියෙනවා 10යි කිලෝ ඕම්. එතකොට අපි Vout වෙන්නේ R2 හරහා ඒ කියන්නේ 10යි කිලෝ ඕම් හරහා තමයි අපේ ඔය Vout විදියට වෝල්ටීයතාවයක් එළියට ගන්නෙ. දැන් අපි නිකන් දල වශයෙන් පුතේ සරල ගණනය කිරීමක් විදියට හිතුවොත් ඔයාලා හිතන්න වෝල්ට් 9ක් අපි දෙන පරිපතේ 20යි කිලෝ ඕම් සහ 10යි කිලෝ ඕම් හරහා වෝල්ටීයතාව ගලාගෙන යද්දී ඒ වෝල්ට් 9 පුතේ අර සමානුපාතිකව බෙදෙනවා. එතකොට ඒකෙන් යම්කිසි ප්‍රමාණයක් අර 20යි කිලෝ ඕම් ප්‍රතිරෝධකේ තියා ගන්නවා. ඒත් එක්කම 10යි කිලෝ ඕම් ප්‍රතිරෝධකේ තව වෝල්ටීයතා ප්‍රමාණයක් රඳවලා තියා ගන්නවා. අපිට පුළුවන් සරලව ගණනය කිරීමක් කළා ඔය කියන කිලෝ ඕම් 10 නැත්නම් R2 ප්‍රතිරෝධකය හරහා කොච්චර වෝල්ටීයතා අගයක් අපිට ඉවතට ගන්න පුළුවන්ද කියලා සාකච්ඡා කරන්න. අපි හොඳට බලමු අපේ තිරය දිහා මුලින්ම. එතකොට ඔයාලා හොඳට අවධානයෙන් බලාගෙන ඉන්න. ඔයාලට පේනවා අපි අර කලින් කතා කරපු පුතේ Vout සහ Vin තියෙන්නේ. අපි අන්නේ සමීකරණය තමයි මේ මුලින්ම ලිව්වේ. හොඳට බලාගෙන ඉන්න. දැන් තේරෙනවා Vout කියන්නේ R2, Vin කියන්නේ R1 ධන R2. එතකොට මේකේ අපිට ඔය තියෙන සංඛ්‍යාත්මක අගයන් පුළුවන් නේද ආදේශ කරන්න. එතකොට Vout තමයි අපි දන්නේ නැති කෙනා. Vout හරහා කොච්චර වෝල්ටීයතාවයක් එනවද කියලා අපි දන්නේ. අපි Vin කියලා 9යි වෝල්ට් නේද දීලා තියෙන්නේ. ඒත් එක්කම ඕකේ අපේ අනිත් පැත්තට ආදේශ කරත් පුතේ සංඛ්‍යාත්මක අගයන් ටික R2 කියන්නේ හොඳට බලන්න 10යි කිලෝ ඕම්. එතකොට R1 ධන R2 කියන්නේ 10 ධන 20. එතකොට Vout හරහා කොච්චර වෝල්ටීයතාවයක් එළියට ගන්න පුළුවන්ද කියලා අපිට පුළුවන් නේද පුතේ ඔය එක පදයයි දන්නේ නැත්te ඉතුරු පද ඔක්කොම අපි දන්නවා. සරලව ගණනය කිරීමක් මගින් හොයාගන්න. එහෙමනම් ඔය වෝල්ට් 9ක් දෙන බැටරිය පුතේ
R2 ප්‍රතිරෝධකය හරහා විතරක් අපිට එළියට ගන්න පුළුවන් වෝල්ට් 3ක අගයක්. එතකොට ඉතුරු 6 තියාගෙන ඉන්නේ R1 ප්‍රතිරෝධකය ළඟ. හරි නේද? හරි. එහෙමනම් ඒ කොටස් වලින් පස්සේ අපි පුතේ සාකච්ඡාව කරගෙන යමු. අර ඔයාලා පොඩි කාලේ ඉඳන් පාවිච්චි කරපු පරිපත නිර්මාණය කරද්දී අර LED බල්බ් අපි එතකොට ඕකේ අපි හරියටම ගත්තොත් ආලෝක විමෝචක ඩයෝඩ කියලා තමයි කතා කරන්නේ. අන්නේ ආලෝක විමෝචක ඩයෝඩ දැන් එක එක පාටට ඔයාලට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් පුතේ ඔය ආලෝක විමෝචක ඩයෝඩ වල තියෙනවා අපි දැන් ආලෝක විමෝචක ඩයෝඩ කොච්චර අපි පාවිච්චි කරත් ඔයාලා නොදන්න දේවල් බොහෝයි පුතේ ඕකේ. ඉස්සෙල්ලම අපි කතා කරමු ඕකේ තියෙනවා ධන සහ ඍණ කියලා අග්‍ර දෙකක්. ඒකට අපි කියන්නේ ඇනෝඩය සහ කැතෝඩය කියලා. එතකොට මේ කියන ආලෝක විමෝචක ඩයෝඩ් නැත්නම් LED එකේ පෙර නැඹුරු අවස්ථාවේදී ගැළපෙන වෝල්ටීයතාවයක් ලැබුණයින් පස්සේ ආලෝකෙ නිකුත් කරනවා. එහෙම නැත්නම් පුතේ ඒක දැල් වෙන්නේ නැහැ. එතකොට දැන් ඕක සමහර විට ඔයාලට කිව්වට නිකන් සැර වැඩි වගේ ඇති. අපි මෙහෙම හිතමුකෝ. LED බල්බ් එකක ධනාග්‍රයට අපි සැපයුම් වෝල්ටීයතාවයේ ධනාග්‍රය දුන්නොත් ඍණාග්‍රයට සැපයුම් වෝල්ටීයතාවයේ ඍණාග්‍රය දුන්නොත් බල්බ් එක දැල් වෙනවා. නමුත් ඉතින් විභාගෙදී එහෙම ලියන්න බෑ අපිට. අර හරිම ක්‍රමයට තමයි ලියන්න වෙන්නේ. පෙර නැඹුරු අවස්ථාවේදී ගැළපෙන වෝල්ටීයතාවයක් ලැබුණාම ආලෝකෙ නිකුත් කරනවා. පසු නැඹුරු අවස්ථාවේදී ඒක දැල් වෙන්නේ නැහැ. එතකොට ආලෝක විමෝචක ඩයෝඩ් එක පුතේ අපිට තව වැදගත් වෙනවා ධනාග්‍රය සහ ඍණාග්‍රය අඳුර ගන්න. දැන් අපි මෙච්චර දවසක් ඔය ආලෝක විමෝචක ඩයෝඩ් භාවිත කර අපේ පරිපත නිර්මාණය කරද්දී. එතෙන්දි මම ඔයාලට කිව්වා අර දිග වැඩි අග්‍රේ ධනාග්‍රේ දිගින් අඩු අග්‍රේ තමයි අපි භාවිත කරන්නේ ඍණාග්‍රය කියලා. එතකොට ඒ එක ක්‍රමයක් විතරයි. ඊට අමතරව තව ක්‍රම කීපයක් තියෙනවා. චුට්ටක් බලන්න මෙන්න මේකේ පුතේ. දැන් මෙන්න මේකේ දැන් මෙන්න මේ තියෙන බල්බ් එකනේ. එතකොට එතන ඔයාලා හොඳට අර මෙච්චර දවසක් අහුවෙන්නේ නැතුව ඇති. මේ බල්බ් එක හිමිහිට අතගාලා බැලුවොත් පුතේ මෙන්න මෙතන කෙළවරේ තියෙන පොඩි දැන් හරිනම් එන්න ඕන පුතේ බල්බ් එක වටේටම රවුමක්නේ. මෙන්න මේ එක තැනක චූටි සමතල කොටසක් තියෙනවා. ඒක හොඳට බලන්න දැන් අපේ පාඩමෙන් පස්සේ හරි ඔයාලට මීට කලින් හම්බෙලා නැත්නම් හරි අරගෙන බලන්න පොඩි සමතල කොටසක් තියෙනවා. අන්නේ සමතල කොටස ගාවම තියෙන අග්‍රය තමයි කැතෝඩේ. එහෙනම් අපි දැන් ක්‍රම දෙකක් දන්නවා. LED බල්බ් එකක නැත්නම් ආලෝක විමෝචක ඩයෝඩ් එක ධන ඍණාග්‍ර හොයාගන්න. එතකොට ඒ අග්‍රේ ඍණ නම් ඉතුරු අග්‍රේ ධනනේ. ඒක ගැටලුවක් නෑ. ඊට අමතරවත් පුතේ අපිට පුළුවන් මෙන්න මෙහෙම. ඔයාලා දන්නවා මේක අපේ ඩිජිටල් මල්ටිමීටරේ. එතකොට ඒකේ පුතේ එක තැනක දැන් මේකේ නම් මෙන්න මේ ආසන්නව හරිනේ මේ කිට්ටුවෙන් තියෙනවා. මෙන්න මේ ආසන්නව තියෙන පුතේ මේ ඩයෝඩ් එක පොඩි රූප සටහනක්. අපිට පුළුවන් රොටරි ස්විචයේ පුතේ ඔය ඩයෝඩේ රූප සටහන තියෙන තැනට කරකවල සමපාත කරන්න. එහෙම සමපාත කළා අපේ මල්ටිමීටරේ අග්‍ර දෙක අපේ ඔය කියන LED බල්බ් එකට තියලා බැලුවොතින් අන්න එතෙන්දී එක විදියකට අපි අග්‍ර දෙකට තියනකොට විතරක් බල්බේ දැල් වෙනවා. අපි අග්‍ර මාරු කරොත් බල්බේ දැල් වෙන්නේ නැහැ. අන්න එතකොට අපි මල්ටිමීටරේ ධනාග්‍රේ ආලෝක විමෝචක ඩයෝඩේ ධනාග්‍රයට සම්බන්ධ කරොත් තමයි දැල් වෙන්නේ. එතකොට පැත්ත මාරු වුණොත් අපි ආලෝක විමෝචක ඩයෝඩේ ඍණාග්‍රයට මල්ටිමීටරේ ධනාග්‍රය සම්බන්ධ කරොත් පුතේ දැල් වෙන්නේ අන්න අපිට ඔය කියන මල්ටිමීටරේ භාවිත කරලා ආලෝක විමෝචක ඩයෝඩ් එක ධන ඍණාග්‍ර අඳුන ගන්න පුළුවන් තව ක්‍රමයක්. එතකොට ඔය LED බල්බේ කියන එක පුතේ අපි දන්න කරුණු යටතේ ඔය ටික කතා කරත් තව බොහෝ කරුණු තියෙනවා අපිට වැදගත් වෙන.
මෙහෙම හිතමු. දැන් අපි මුලින්ම කිව්ව නේද? විවිධ වර්ණ වලින් තියෙන ආලෝක විමෝචක ඩයෝඩ් තියෙනවායි කියලා. අන්න ඒ වගේ දැන් රතු වර්ණෙන් දැල් වෙන ආලෝක විමෝචක ඩයෝඩයක් ගත්තොත් ඒකේ සැපයුම් වෝල්ටීයතාව පුතේ 1.8ක් වෙන්න ඕන. දැන් ඔයාලට හොඳට මතකයි අපේ පළවෙනි කොටසේදී අපි 9 වෝල්ට් බැටරියක් පාවිච්චි කළා අර LED බල්බ් එක දල්වන්න යද්දී අපි එක්ක දල්වන්නේ පුතේ ඔය වෝල්ට් 2 3 1.8 වගේ යගියක්නේ. ඒක හරහා වෝල්ට් 9ක් යන නිසා තමයි දැන් ඔයාලට තහවුරු වෙලා ඇත්තේ අපි අර ප්‍රතිරෝධකයක් හරහා ධාරාව යවුවේ. මේ අගයන් පුතේ මතක තියාගන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් වැදගත්. මොකද අපේ ප්‍රායෝගික භාවිත වලදී මේ දේවල් ඇත්තටම වැදගත් වෙනවා. ඒත් එක්කම මෙන්න මෙහෙම දැන් මෙන්න මෙතන දැන් ඔය පුතේ තියෙන්නේ මේ විද්‍යුත් උපාංගයක්නේ. ඒකේ මෙන්න මෙතන රතු පාටට බල්බ් එකක් තියෙන පේනෝනේ. පොඩි LED බල්බ් එකක්. දැන් පාඩම ඉවරුණායින් පස්සේ ඔයාලා ගේ වටේ රවුමක් දාලා කාමර වලට ගිහිල්ලා තියෙන අර ෆෝන් චාර්ජර් එහෙම හොයාගත්තොත් ඒ ෆෝන් චාර්ජර් වල පුතේ තියෙන ඔන්න ඔය වගේ බල්බ්. අපි ෆෝන් එක චාර්ජරයට ගැහුවාම බල්බ් එක රතු පාටින් පත්තු වෙනවා. ටිකක් වෙලා ගිහිල්ලා ෆෝන් එක charge වෙච්ච ගමන් එක්ක ඕක නිවෙනවා නැත්නම් කොළ පාට වෙනවා. අන්න එතකොට අපිට LED බල්බ් එකක් ඒ ෆෝන් chargerයට පුතේ සම්බන්ධ කරලා අපිට සංකේතයක් විදියට අඳුන්වලා දෙනවා කොහොමද ඒක අපි අඳුරගන්නේ දුර තියා මේ ගිහිල්ලා ෆෝන් එක ඔබන්න ඕනේ අපි දන්න ෆෝන් එක charge වෙලයි කියලා. ඊට අමතරව ඔයාලා පරිගණක භාවිත කරනවා නම් පුතේ ඒකේ කීබෝඩ් එකේ තියෙන ওই වගේ සංකේත කරන්න LED බල්බ්. අන්න ඒ විදියට තමයි පුතේ LED බල්බ් බහුලවම අපේ ඔය උපාංගත් එක්ක භාවිත කරන්නේ. ඒ කියන්නේ අපි ආලෝක විමෝචක ඩයෝඩ් බහුලව භාවිත කරන්නේ පුතේ දර්ශක විදියට. දැන් ඒ එක එක උපාංගවල අපිට ওই සංකේත කරන්න තියෙන එක අපි කියන්නේ දර්ශක විදියට. නමුත් ඉතින් ඔයාලා දකින්නේ නම් අර LED බල්බ් පත්තු කරලා ගෙදර ආලෝකේ ගන්නවා. ඒකට විවිධ විසිතුරු නිර්මාණ කරලා තියෙනවා. නමුත් පුතේ විභාගෙදී ආවොත් ප්‍රධානම අංක 1ටම ඔයාලා ලියන්න ආලෝක විමෝචක ඩයෝඩ් භාවිත කරන්නේ දර්ශක විදියට කියලා. ඉතින් මේ විදියටත් ගෙදර එහෙම බහුලව භාවිත කරනවා. නමුත් අපි අංක 1ට ලියන්නේ දර්ශක. ඊට පස්සේ තමයි විදුලි පහන් ලෙස භාවිත කරන්නේ. මොකද විදුලි පහන් ලෙස භාවිත කරන එකේ වැදගත්කමක් තියෙනවා. අපිට පුතේ මේ අඩු විද්‍යුත් ශක්තියක් වැය කරලා වැඩි කාලයක් වැඩි එළියක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා දැන් වර්තමානයේදී ඔය LED බල්බ භාවිත කරන ආලෝක විමෝචක ඩයෝඩ් භාවිත කරලා අපේ ආලෝකය ලබා ගැනීම වගේ දේවල් කරනවා. ඒතර එතනිනුත් එහාට ගිහිල්ලා අපි නිකන් ඇහුවොත් ඔයාලා ඉස්කෝලේදී අධ්‍යාපන චාරිකාවක් යමුයි කියලා අපේ දරුවෝ සාමාන්‍යයෙන් තෝරන්නේ මෙන්න මේ වගේ බස් එකක්නේ. ඒ කියන්නේ පුතේ ඔයාලා අර හරි කැමති ওই වගේ එක එක විදියට පාට පාට ලයිට් දාලා තියෙන එකකට. ඒ කියන්නේ පුතේ විවිධ මේ අපේ අලංකරණ කටයුතු වලට දැන් දානේ ගෙදරක් මගුල් ගෙදරක් වගේ අවස්ථාවක උනත් පුතේ ගොඩක් වෙලාවට මේ LED බල්බ් භාවිත කළ වටේටම සරසනවනේ. අන්න එතකොට තවත් ඔය කියන ආලෝක විමෝචක ඩයෝඩ් වල ප්‍රායෝගික භාවිතයක්. මෙන්න මේ කොටස පුතේ මම දැම්මේ දැන් අපි ලබන කොටසෙන් සාකච්ඡාව ආරම්භ කරනකොට ඔයාලත් එතකොට තව වැඩිදුර විස්තර හොයලා තියාගන්න පුළුවන් ට්‍රාන්සිස්ටරය කියන උපාංගය පුතේ පරිපත නිර්මාණය කිරීමේදී ගොඩක් වැදගත්. හරිද? අන්නේ ට්‍රාන්සිස්ටරෙත් අග්‍ර 3ක් තියෙන කොටසක්. එතකොට විවිධ හැඩයෙන් විවිධ ප්‍රමාණ වලින් තියෙනවා. එතකොට මේ ට්‍රාන්සිස්ටරයක අභ්‍යන්තර ව්‍යුහේ ඒකේ තියෙන පාද තුන නම් කරන්නේ කොහොමද? ඒ දේවල් මම අද ඔයාලට සරලව කියලා දෙනවා. නමුත් ප්‍රායෝගිකව භාවිත කරන්නේ පුතේ අපේ ඊළඟ කොටසෙන්. එතකොට අද දවසේ ඔයාලා ওই ට්‍රාන්සිස්ටරය ගැන ඇහුවනම් ඊළඟ දවසේ පුතේ අපේ පාඩමත් එක්ක සම්බන්ධ වෙද්දී ටිකක් ඔයාලා තනියෙම ඔය ට්‍රාන්සිස්ටරය කියන උපාංගය ගැන හොයලා බලන්න. දැන් ওই ට්‍රාන්සිස්ටරයක බාහිර රූපෙනේ මේ තියෙන්නේ. අපි ඔකේ අභ්‍යන්තර ව්‍යුහ ගැන බැලුවොත් ඔය අග්‍ර 3 පුතේ අපි නම් කරනවා සංග්‍රාහකය,
පාදම සහ විමෝචකය කියලා. ඒත් එක්කම ඔය අපේ ට්‍රාන්සිස්ටරේ හදන්නේ පුතේ අර්ධ සන්නායක කොටස් දෙකක් එකට එකතු කරලා. අන්න ඒ අනුව PNP සහ NPN කියලා ට්‍රාන්සිස්ටර් ආකාර දෙකක් අපිට මේ අපේ ප්‍රායෝගික භාවිතවලදී අඳුර ගන්න පුළුවන්. එතකොට මේ තියෙන තිරේම පුතේ ඔයාලට පේනවා ඔය NPN එකක කොහොමද පරිපත සංකේතය ඒත් එක්කම යටින් තියෙනවා. එතකොට PNP ට්‍රාන්සිස්ටර් ආකාරයක් වුණොත් කොහොමද පරිපත සංකේතය කියලා ඒත් එක්කම යටින් තියෙනවා. කොහොම වුණත් ඔයාලා අපේ ඊළඟ කොටසේදී ප්‍රායෝගිකව භාවිත කරන්න බලාපොරොත්තු වෙන මේ ට්‍රාන්සිස්ටරය ගැන තනියම පුතේ හොයන්න ටිකක්. මොකද ඔයාලගේ ඉස්කෝලේ අර පුස්තකාලවල බොහෝ තොරතුරු තියෙන මේ සම්බන්ධව. අනිත් කෙනා තමයි මෙන්න මෙයා. මෙයත් අපි ලබන සතියේ තමයි අපේ ඊළඟ කොටසේදී තමයි පුතේ ප්‍රායෝගිකව භාවිත කරන්නේ. මෙයා පිළියවනයා. ඒතර පිළියවනයක පුතේ ඔයාලට පේනවා අග්‍ර පහක් තියෙනවා. අන්න ඔය කියන අග්‍ර පහේ අපි අභ්‍යන්තර සැකසුම පිළිබඳව අවධානය යොමු කරොත් මෙන්න මේ රූපේ ඔය පෙන්වන්නේ අග්‍ර පහ. ඔයාලට පුතේ පේනව නේද දඟරයක් වගේ කොටසක්. අන්නේ දඟරේ වගේ කොටසට තමයි අපි සරල ධාරාවක් යම්කිසි අපි පරිපතයක් නිර්මාණය කළා. ඒ පරිපතේ සරල ධාරාව දෙන්නේ ওই දඟරය වගේ තියෙන කොටසට. එතකොට ඒ දඟරය හරහා කුඩා විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. ඒ දඟරය මැදි කරලා තියෙන්නේ මෙන්න මේ දඟරය මෘදු යකඩ කොටසකින්. එතකොට අපි දන්න පොඩි කාලේ ඉඳන්ම විද්‍යාව පාඩම් වලදී ඔයාලා කතා කරලා තියෙනවා. මෘදු යකඩයක් වටේට කම්බියක් ඔතලා ධාරාවක් සරලව දුන්නාම මේකපත් වෙනවා විද්‍යුත් චුම්බකයක් බවට. අන්න එහෙම පුතේ මේක දැන් සරල ධාරාවක් දීලා විද්‍යුත් චුම්බකයක් බවට පත් වෙද්දි මෙන්න මෙයා ඔයාලට උඩින් පේනවා මෙන්න මෙතන තියෙන මේ කොටස ලෝහමය කොටසක්. මෙයා විද්‍යුත් චුම්බකයක් වෙච්ච ගමන් මෙන්න මෙයා ටක් ගාලා පහළට එනවා. මෙතන. අන්න එතෙන්දී අපි අපේ ගෘහස්ත සැපයුමට සම්බන්ධ කරලා තියෙනවා. අපි අපේ ගෘහස්ත සැපයුමට පුතේ සම්බන්ධ කරලා තියෙනවා. ඔතන තියෙන කොමන් සහ normally open කියන අග්‍ර දෙක. දැන් සරල පරිපතේ අපේ ධාරාව ගමන් කරන්නේ නැති වෙලාවේදී පුතේ කොමන් කියන අග්‍රය normally close කියන කොටසට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. නමුත් ධාරාව ගමන් කළා විද්‍යුත් චුම්බකයක් වෙනකොට normally open කොටසට සම්බන්ධ වෙනවා. ඒත් එක්කම අපි අර අපේ ගෘහස්ත පරිපතයට සම්බන්ධ කරපු කොටස හරහා කොමන් අග්‍රය සහ normally open හරහා ධාරාව ගලාගෙන යනවා. අපි ආපහු තව පාරක් නිකන් තිරේ දිහාම පුතේ බලාගෙන හිටියොත් අපේ දෙවනි රූපය ඔයාලට තව හොඳට බලන්න පුළුවන්. මම අඳුර ගන්න දැම්මා අර පොඩි වෝල්ටීයතාවයක් එක්ක කොයිල් එක. එතකොට ඒකේ ධාරාව යනවා. ඔන්න ඔය ඊට යටින් පෙන්නන රූපේ පුතේ හොඳට බලන්න. හොඳට බලන් ඉන්න. ඔය දඟරේ රතු පාටේ කියන්නේ පුතේ ධාරාව ගමන් කරන වෙලාව. බලන්න දඟරේ රතු පාට වෙලා ධාරාව ගමන් කරනකොට අර පොදු අග්‍රේ ඇදිලා එනව නේද NO කියන පැත්තට. හොඳට බලන් ඉන්න. කළු පාටේ කියන්නේ ධාරාව නැති වෙලාවේ. අන්න ධාරාව නැති කළු වෙච්ච ගමන් ටක් ගාලා අර පොදු අග්‍රේ නැත්නම් කොම් කියලා තියෙන අග්‍රේ NC පැත්තට යනවා. පරිපතේ විසන්ධි වෙනවා. එතකොට ඒක ගැනත් හොඳට ඔයාලා තව ටිකක් අධ්‍යයනය කරන්න. මොකද අපි මේ ට්‍රාන්සිස්ටරයයි පිළියවනයයි කියන දෙන්නම පුතේ ප්‍රායෝගිකව කතා කරන්න භාවිත කරන්නේ අපේ ඊළඟ කොටසේදී. එතෙන්දී මම අනිවාර්යෙන් ඔයාලට කියලා දෙනවා. ඇත්තටම ගත්තොත් අර ඔයාලා අහලා තියෙනනේ අර ඉංග්‍රීසි කතාවල ෆිල්ම් වල අහලා තියෙන මේ රෑ වෙද්දි කරවල වෙනකොට ඉබේට ලයිට් එකක් පත්තු වෙනවා. අර ඉංග්‍රීසි ෆිල්ම් වල එහෙම දැකලා තියෙනෝනේ. ඊට පස්සේ දවල්ට එළිය වැටෙද්දි ඒක ඉබේටම ආපහු නිවෙනවා. අන්න ඒ වගේ පරිපතයක් අපි නිර්මාණය කරමු ඊළඟ කොටසේදී. එතකොට ඒකට තමයි අපි ওই කතා කරපු අපේ ට්‍රාන්සිස්ටරය සහ පිළියවනය වැදගත් වෙන්නේ. එහෙමනම් අපි පුතේ අද දවසේ අපේ සාකච්ඡාව අවසන් කරන්න කලින් අපි බලමු
අපි මොනවද අද දවසේ සාකච්ඡා කරේ කියලා. එතකොට අද දවසේ සාරාංශය යටතේ අපි සැපයුම් වෝල්ටීයතාවයක් භාවිත කළා. කොහොමද සංග්‍රහිත පරිපත සහ විභව බෙදුම් මගින් අපේ වෙනස් කරපු වෝල්ටීයතාවයක් ගත්තේ කියලා කතා කරා. ඒත් එක්කම දාරිත්‍රකයක් ප්‍රායෝගිකව භාවිත කරන විදිය ගැන කතා කරා. ආලෝක විමෝචක ඩයෝඩ ගැන ඔයාලා දන්නේ නැති බොහෝ කරුණු ගැන අපි සාකච්ඡා කරා. ඒත් එක්කම අපේ ඊළඟ දවසට වැදගත් වෙන ට්‍රාන්සිස්ටරේ පිළියවණේ ගැන අද දවසේ ඔයාලට දල අදහසක් මම ඔයාලට පුතේ දුන්නා. එහෙමනම් දැන් සාකච්ඡාව ඉවර කරන්න කලින් මට හිතෙනවා අපි පොඩි අභ්‍යාසයකුත් කළාම වැඩේ නතර කරොත් හොඳයි කියලා. ඔයාලා විභව බෙදුම් පරිපත පිළිබඳව කතා කරානේ. අන්න පුතේ පොඩි අභ්‍යාසයක් තියෙනවා. විභව බෙදුම් පරිපතයකුත් එක්ක ඔය ප්‍රතිරෝධක 3ක් දීලා ඒ ප්‍රතිරෝධක 3 හරහා යන වෝල්ටීයතාව අනුව අපෙන් අහනවා R3 ප්‍රතිරෝධකය හරහා වෝල්ටීයතාව කොපමණද කියලා. ඒක අපි අද සාකච්ඡා කරමු. එතකොට V out වෙන්න ඕන පුතේ R3 ඒ කියන්නේ ඕම් 30. V in වෙන්න ඕන 240. හරිනේ මේ විදියට අපේ සමීකරණෙ ලියලා ඊළඟට අපි ඒක ආදේශ කරමු. V out තමයි හොයන්නේ. V in කියන්නේ 240යි වෝල්ට්. R3 කියන්නේ ඕම් 30යි. එතකොට R1 R ධන R1 ධන R2 ධන R3 කියන්නේ 10 20 30. එතනින් පස්සේ සරල සුළු කිරීමක් V out විදියට අපිට ගන්න පුළුවන් 120යි වෝල්ට් අගයක්. හරි. එහෙමනම් අපි පුතේ මේ ඊළඟ දවසේදී ආපහු පාරක් හම්බ වෙමු. අද දවසේ ඔයාලට සමුදෙනවා සියලුම දරුවන්ට ආයුබෝවන් කියලා අපි පාඩම ඉවර කරමු.